ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම අංජනා ලියනාරච්චි මම බද්‍රජිත් සෞම්‍ය කොතබෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ ප්‍රතිශතය 73%කට ආසන්නයි. කලාකරුවන් සඳහා වූ රක්ෂණාවරණ වැඩපිළිවෙල ආරම්භයි. බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තියේ සාක්ෂිය නොකදවා ඔවුන් නිදහස් කරන්නේද යන්න පිළිබඳ තීන්දුව ලබන 30 වෙනිදා. පාස්කු ප්‍රහාර විමර්ශනයකින් වරදකරුවෙකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නැතැයි හිටපු ජනපති කියා සිටී. පසුගිය ආණ්ඩු සමයේ ජාතික රූපවාහිනියට නිවාස අමාත්‍යාංශයෙන් නොගවා ඇති මුදල රුපියල් ලක්ෂ 1400ක් බව පාර්ලිමේන්තුවේදී හෙළිවේ. දේශීය පුවත් ප්‍රථමයෙන් මෙරට කොවිඩ්-19 රෝගීන් පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 15447 දක්වා වැඩි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පූර්ණ සුවය ලබා අද පිටව ගිය සංඛ්‍යාව 485ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාපනය කෙරුණු කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 110 දෙනෙකු පූර්ණ සුවය ලබා අද පිටව ගියා. ඔවුන් කොළඹ, කුරුණෑගල, හම්බන්තොට, රත්නපුර, මොනරාගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 1080 දෙනෙකුගෙන් 680 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි පොලිසිය පවසනවා. තවත් නිලධාරීන් 400 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. පොලිසිය ඇතිවෙච්ච මේ අනුපොකුර නිවි යමින් පවතිනවා. දැන් ඊයේ දිනේදී අඩුම වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වුණේ අපේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. ඒ සංඛ්‍යාව 19ක් පමණයි. මෙම මාසයේ ප්‍රථම දවස් 25 ඇතුළත පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 11053ක්. වැඩිම පිරිසක් පිටව ගොස් ඇත්තේ පසුගිය 5 වෙනිදායි. සුවය ලැබූ සමස්ත පිරිසේ ප්‍රතිශතය 72.66%. ආසාදිතයින් 5720 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබනවා. ඊයේ හඳුනාගෙන රෝගීන්ගෙන් 259 දෙනෙකු වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කළුතර දිස්ත්‍රික්කයෙන්ද 78 දෙනෙකු හඳුනා ගැනුණා. වෙන රටවල නම් රෝගීන්ට Tamanගේ සංකූලතාවයන් වැඩි වෙනකන් ගෙදර සිටින්න තමයි අවුඩ දැනුවත් කරලා තිබුණේ. අපේ රටේ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය තමයි රෝගියෙක් නම් අපි රෝහලක තිබාගෙන ප්‍රතිකාර කළ යුතුයි කියන එක. ඒ නිසා ඒක සාක්ෂාත් කරගැනීමෙන් අපි සියලුම රෝගීන් අද දවසේ ඔවුන්ට ඇඳක් ලබා දීලා ඒ අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා අපි ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර කරන්න කටයුතු කරලා තියෙනවා. PCR පරීක්ෂණ 10400ක් ඊයේ සිදු කෙරුණා. මෙතෙක් මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 7,65,505ක්. රජයේ රෝහල් වලට PCR යන්ත්‍ර 25ක්ද, මොබයිල් වෙන්ටිලේටර්ස් 220ක්ද, දැඩි සත්කාර ඒකක ඇඳන් 61ක්ද එකතු කර ඇත. එම සංඛ්‍යාව දැනට රෝගී සත්කාරක සේවාව කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් වන අතර ඉදිරියේදී එම සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා රජයේ මැදිහත් වීමෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී ආයතන හරහා මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීමෙන් රජයේ රෝහල්වල අලුතින් PCR පරීක්ෂණාගාර ඉදිකිරීම සඳහා පියවර ගනිමින් පවතී. මෙරටින් අද කොවිඩ්-19 රෝගීන් 294 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනාගත් රෝගීන්ගේ සමීපතමෙන් පූර්ණ සුවය ලබා අද පිටව ගිය සංඛ්‍යාව 485ක්. කොළඹ 9 දෙමටගොඩ පටුමග ප්‍රදේශයේ අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ 25කින් 20 දෙනෙකු කොවිඩ්-19 රෝගීන් බවට හඳුනා ගැනුණා. කොළඹ ගෝල්ෆේස් පිටියට නුදුරුව පිහිටි වැඩබිමක සේවකයන් 47 දෙනෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී තිබෙනවා. ඒ අනුව වැඩබිම් ප්‍රදේශයේ හුදකලා ස්ථානයක් බවට නම් කෙරුණා. හඳුනාගත් රෝගීන්ගෙන් 41 දෙනෙකු ඉන්දිය ජාතිකයින්. ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය හුදකලා ස්ථානයක් බවට පත් කෙරුණේ එහි පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳීම හේතුවෙන්. මහනුවර ප්‍රදේශයේ පවතින කොවිඩ් අවදානම සැලකිල්ලටගෙන එම නගර සීමාවේ පිහිටි පාසල් ලබන දෙසැම්බර් 4 වෙනිදා දක්වා වසා තැබීමට පියවරගෙන තිබෙනවා. පාසල් 45 වසා තැබීමට තීරණය කළා. මහනුවර නගරයේ දැනට පවතින තත්ත්වය විශේෂයෙන්ම සැලකිල්ලටගෙන ඒ වගේම පොදු වෙළඳසැලේ ඊයේ ඇති වුණු තත්ත්වයක් ඉදිරියේදී යම්කිසි අවදානම් තත්ත්වයක් ඇති වේ හැකියයි සෞඛ්‍ය උපදෙස් තියෙන නිසා අපි මේ පාසල් මේ දවස් ගණනට වසා දැම්මේ. මේ අතර කොවිඩ්-19 පුද්ගල මරණ 4ක් ඊයේ වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ ගිනිගත් තේන සියඹලාපේ දකුණ, කොළඹ 15 සහ බණ්ඩාරගම අටලුගම යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ බවයි.
උදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. තවදුරටත් ඒ ආකාරයටම රැඳී සිටින්න, අඩුපාඩු තිබෙන්නට පුළුවන්, ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. ඒ ගැන සාකච්ඡා කර විසඳා ගැනීම අවශ්‍යයි. සෞඛ්‍ය බලධාරීන්ට පොලිසියට දැනුම් දෙන්න, ඒ වගේම ඒ සම්බන්ධව ශනික ක්‍රියාමාර්ග හෝ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර ක්‍රියාමාර්ග ගැනීමට හැකි වෙනවා. නමුත් එසේ නොමැතිව ආසාදිත ප්‍රදේශවල සමූහයක් ඇටියට එකට එකතු වී ഘോഷණ පැවැත්වීම, වෙනත් ආකාරයක රැස්වීම පැවැත්වීම සිදු කළහොත් තවදුරටත් ආසාදිතයින් බිහි වෙන්නට පුළුවන්. මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින රෝගීන් සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගත හැකි ක්‍රමවේදයක් සකස් කර ඇතැයි එම සංස්ථාව පවසනවා. ඔබ දන්නවා රෝහල් වලින් මේ වන විටත් තමන්ගේ ඖෂධ සියල්ලක්ම ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සපයලා තියෙනවා. නමුත් ඔබ පුද්ගලිකව ඖෂධ ලබා ගැනීම සඳහා අපහසුතාවයකට පත් වෙනවා නම් ඒ සඳහා රාජ්‍ය ඔසුසල පැය 24ෙම සේවාවක් ගෙනියනවා. ඔබට ඒ ඔසුසලවල වලට එන්න බැරි නිසා වෙබ් එක හරහා එහෙම නැත්නම් සමාජ ජාල හරහා පුවත්පත් හරහා මේ ප්‍රවෘත්ති විකාශන හරහා අපි ඔබට දෙනවා නම්බර. ඒ නම්බර වලට ඔබට පුළුවන් නම් කතා කරන්න. එහෙම නැත්නම් ඔබට ඒ නම්බර වලට ඔබගේ බෙහෙත් තුණ්ඩුව WhatsApp කරන්න පුළුවන් නම් ඒ WhatsApp කරාට හරි එහෙම නැත්නම් Viber මාර්ගයෙන් එව්වහම අපි අවශ්‍ය ඖෂධ සියල්ලම අපේ ඔසුසලවල වලදී සකස් කරලා ඔබේ නිවසටම ලැබෙන්න වැඩ කටයුතු සලස්වනවා. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් දිවෙනට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සහ අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා. ඩුබායි, දෝහා, මාලදිවයින් සහ ඉන්දියාවේ සිට පැමිණි එම පිරිසට පුද්ගලයන් 296 දෙනෙකු ඇතුළත්. ඔවුන් ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. හුදකලා කර ඇති බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම සේවා වසම අද පස්වරුවේ හුදකලා තත්වයෙන් ඉවත් කෙරුණා. මේ අතර තවත් ග්‍රාම නිලධාරී වසම් 5ක් අද පස්වරුවේ සිට හුදකලා කිරීමට පියවර ගැනුණා. මේ අතර හුදකලා කෙරුණු බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම අද හුදකලා තත්වයෙන් ඉවත් කෙරුණා. එම පොලිස් වසමේ අටලුගම නැගෙනහිර එපිටමුල්ල සහ කොළමෙදිරේ යන ග්‍රාම නිලධාරී වසම් අද හුදකලා කිරීමටයි පියවර ගැනුණේ. මේ අතර මහනුවර අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් බුලුගහතැන්න සහ තෙලඹුගහවත්ත ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර තිබෙනවා. කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වා දීමේ පළමු අධීර ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ප්‍රථම අධීරය යටතේ එහි ප්‍රතිපාදන වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන්ට ලබා දීමට නියමිතයි. මෙම රක්ෂණාවරණය සඳහා රක්ෂණ ලාභීන්ගෙන් කිසිදු මුදලක් අය කෙරෙන්නේ නැහැ. නාට්‍ය ශාස්ත්‍රය තුළ ලබා ඇති ප්‍රවීණතාවය සහ ජ්‍යෙෂ්ඨත්වයේ අනුව ඊට ප්‍රමුඛතාවය ලැබෙනු ඇති. ජාතික මට්ටමේ සම්මාන හිමි කර ගනිමින් අයදුම් කරන දිනට ආසන්න වශයෙන් වසර 5ක් සක්‍රියව නාට්‍ය ශාස්ත්‍රයේ නියුතු පුද්ගලයන්ට හා අයදුම් කරන දිනට ආසන්න වශයෙන් වසර 10කට නොඅඩු කාලයක් නාට්‍ය ශාස්ත්‍රයේ නිරත වන්නන්ට මෙමගින් සිත සැලසෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ මෙම රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මකයි. ජාතික උරුමය ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි ටවර් හෝල් රංගහල පදනම විසින් ප්‍රේක්ෂා රක්ෂණ ක්‍රමය ඔස්සේ මේ ක්‍රියාවට නංවනු ලබනවා. නාට්‍ය නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, පිටපත් රචනය, රංගනය, පසුතල නිර්මාණය, අංගරචනය, වේදිකා ආලෝකකරණය, රංග වින්‍යාස, ඇඳුම් නිර්මාණය, සංගීතය, වේදිකා පරිපාලනය යන අංශවල නියුතු වයස අවුරුදු 35-75 අතර ශිල්පීන්ට වැඩසටහනින් රක්ෂණාවරණය සැපේනවා. ප්‍රේක්ෂා රක්ෂණාවරණයට අදාළ අයදුම්පත් www.towerhall.lk යන වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. අයදුම්පත් දෙසැම්බර් 11 වෙනිදාට පෙර අධ්‍යක්ෂ ජෙනරාල් ටවර් හෝල් රඟහල අංක 123 සෞසිරිපාය විජේරාම් මාවත කොළඹ 7 යන ලිපිණයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි. පසුගිය ආණ්ඩු සමයේ ජාතික රූපවාහිනියට නිවාස අමාත්‍යාංශයෙන් නොගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 1400ක් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඒ අයවැය තෙවන වර කියවීමේ තෙවන දිනේ විවාදයට එක්වෙමින් අද දින විවාදයට ගැනුණේ විදේශ අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳවයි. ඔබතුමාට මතකද 2010 යුද්ධය අවසන් වුණාම මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා එක්සත් ජාතීන්ගේ මහලේකම් එක්ක ගිවිසුමක් අත්සන් කෙරුවා. ඒ ගිවිසුමේ යුද්ධය අවසාන කාලේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වූ බවත් ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණයක් කළා. ඒ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියලා එතුමා පොරොන්දු වුණා. සභාව නොමග යවන ප්‍රකාශ කරන්න එපා කියන්නේ. ඒකේ කොහොමවත් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරා කියලා පිළි අරගෙනත් නැහැ. එහෙම එකක් කළා නැහැ මේ බොරුව කියන්නේ. එහෙම බොරු කියන්නේ අසාධාරණයි නේක. දිනේෂ් ගුරුවරට මහත්තයා දන්නා ඔබතුමාට වඩා
කෑල්ල මන්ත්‍රීතුමා බොහොම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමෙක්. බොළඳ කතා කියනකොට. ඒ කියන්නේ අහන්න නැතුව ඉන්න එක වඩා හොඳයි. අපි ජිනීවා ගිහිල්ලා ඔබේ ආණ්ඩුව පාවා දුන්න ද්‍රෝහි කිවිසුම. 2015 කෝස්පොන්සර් කිරීම අවසන් කළා ආවා. මොනවද මේ කතා කරන්නේ? මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ. අවුරුදු ගානක් තිස්සේ මම ඔය ජෙනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයේ දීලා ගිය කෙනෙක්. ඕනම රටකට ඒ ස්වාධීනත්වයේ පදනම් කරගෙන ඒ ජනවර්මා පදනම් කරගෙන කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අරගෙන පාර්ලිමේන්තුවට දන්වලා ඕනම වෙලාවක කියන්න පුළුවන් අපි මේ යෝජනාවෙන් ඉවත් වෙනවා කියලා. මම කියන්නේ නැහැ මේක ලේසි කාරණාවක් කියලා. ඉදිරියේදී ඒ තිබෙන බහුදේශපාලන පසුබිමත් එක්ක එක එක රටවල් අපිට එක එක පීඩන ගේන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. හැබැයි මම විශ්වාස කරනවා අපි ලාංකිකයන් හැටියට අපි සියලු දෙනාම එක්කව වෙලා එක විදේශ ප්‍රතිපත්තියක් අපිට අනුගමනය කරගන්න පුළුවන් වෙනවා. විදේශ ප්‍රතිපත්තීන් සැකසිය යුත්තේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, වැදි යන ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් යුතු සමස්ත ජනයාගෙන් සැලසුණු නොබැඳුණු නොබෙදුණු කාටවත් කිසිදාවත් කඩන්නට බැරි වුණු ශ්‍රේකීය ශ්‍රී ලංකාවක් තුළ සමගාමී උරුමකරුවන් හැට ජීවත් වීමේ අයිතිය තිබෙන ප්‍රතිපත්තියක් මතය. අපි මේ පැත්තේ හිටියත් ඒ පැත්තේ හිටියත් අපි හැමෝම මාධ්‍ය නිදහස ගැන කතා කරනකොට ඒට පක්ෂවයි කතා කරන්නේ. හැබැයි මේ මාධ්‍ය නිදහස සමගම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ බැරෑරුම් වගකීමක් තිබෙන බව මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය හිමිකරුවන්ද මාධ්‍ය සමාජය අමතක කරන්නට හොඳ නැහැ. තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබා දෙමින් මේ පනත සකස් කරලා ඒකමතිකව සම්මත කරගන්නත් ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස මටත් එදා පුළුවන් වුණා කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ වගේ මේ පනත ඉදිරියට ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවයි කියලා අපි රටට කියලා තියෙනවා. අපි මේ රටේ නීති සලකන්නේ පක්ෂ පාට එක්ක නෙමෙයි නීතිය තියෙන වැදගත්කමත් එක්ක. හැබැයි මාධ්‍ය රාජ්‍ය ආයතනවල ශක්තිය හීන කරපු ආණ්ඩුවක් විදියට 2015 2019 ආණ්ඩුව අපි සලකන්නේ. ගුවන් විදුලි සංස්ථාව අපි බාර දෙනකොට තිබුණු යටිතල පහසුකම් එතනින් එහාට පොඩ්ඩක්වත් ඉස්සරහට ගියේ නැහැ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව බිලියනයකට අධික අලාභයක් 2019 වසරේ සිදු වෙලා තියෙනවා. ස්වාධීන රූපවාහිනී සේවය විනාශ කිරීම සම්බන්ධව බරපතල අපරාධයක් විදියට මම මේ අවස්ථාවේදී නම් කරනවා. රජයෙන් මිලියන 500ක් විතර දාලා අද ආයතන ගෙනියන්න වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුවට මොනතරම් චෝදනා කරත් විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය ගුවන් විදුලි සංස්ථාව ස්වාධීන රූපවාහිනී සේවය මම ඔබතුමාගේ අහනවා. මේක ගැන අපි මධ්‍යස්ථ දේශපාලන කෝණයකින් තොරව බලන්න ඕන. අද රූපවාහිනී සංස්ථාවේ නිවුස් රේටින් වල ඉන්න තැන මොකක්ද? යාපාන ආණ්ඩුව කාලේ තිබුණේ කොතනද කියන එක පොඩ්ඩක් බලන්න. චෝදනා මොන විදිය කරත් රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාට පෞද්ගලිකව මම ගරු කරන මේ රටේ විශේෂයෙන්ම හොඳ සේවයක් කරපු ලේකම්වරයෙක් විදිහට හිටපු පුජ්‍යලෙක් අද මේ සංස්ථාවේ සභාපතිවරයෙක් විදිහට ඉන්නේ. යහපාන රජයේ කාලේ තිබිච්ච ප්‍රමිතිය ආරක්ෂා කරගන්න. නමුත් මධ්‍යස්ථ භාවය රැකෙන්න රාජ්‍ය මාධ්‍ය තියාගන්න පුළුවන් නම් රටක් විදියට ඉදිරියට හොඳ ප්‍රවණතාවයක් මාධ්‍ය හරහා දැක ගන්න පුළුවන් වෙයි. රූපවාහිනී ආයතනයේ ඔඩිට් රිපෝට් එකේ මෙන්න මේ විදියට සඳහන් වෙනවා. පසුගිය රජය සමයේ නිවාස ඉදිකිරීම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ මගින් සංවිධානය කරන ලද ගම්මුදාව ආදර්ශ ගම්මාන වැඩසටහනේ ජනතා අයිතියට පත් කිරීම සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරක පට විකාශනය කරවා ගැනීම සඳහා ජාතික රූපවාහිනියේ ගුවන් කාලයේ යොදවාගෙන ඇත. 2018 මාර්තු සිට 2019 සැප්තැම්බර් දක්වා දින 367ක දිනකට 3 වරක් මෙම ප්‍රචාරය දැන්වීම විකාශනය කර ඇති අතර ඒ වෙනුවෙන් ආයතනයට ලබාගත යුතු මුදල ලක්ෂ 1400ක් සංස්ථාවට අවිය යුතු වද රුපියල් මිලියන 2.5ක මුදලක් පමණක් ලබා දී ඇති අතර විශාල වශයෙන් කීප වතාවක් ඉල්ලලා තිබෙනවා. නමුත් මේ මුදල් ලබලා දීලා නැහැ. මේ ආයතන කඩා වැටලා විනාශ කරලා දාලා අපි මේ ගැන කතා කරන එක මහ විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලය තුල මේ මාධ්‍ය අමාත්‍යාංශයට තියෙන ආයතන ටික ගත්තොත් අවුරුදු 5 තුල මේ රටේ ඉතිහාසයේ විනාශයට කරපු කාලයක් නැහැ. රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ ඇයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විත්තියේ සාක්ෂි නොකැඳවා එම විත්තිකරුවන් නිදහස් කරන්නේද නැද්ද යන තීන්දුව මේ මාස 30 වෙනිදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා. 2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැය කර දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීමෙන් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි පිරිසට චෝදනා එල්ල වී තිබෙනවා. නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා. මෙම නඩුවෙන් විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සේකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහසත් වී තිබෙනවා.
එබැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්ති වාචකයේ නොකැඳවා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ලිඛිත දේශන බාර දී තිබුණා. නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිලි පාර්ශවයේ ලිඛිත දේශනද අධිකරණයට බාර දුන්නේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහතායි. ඒ අනුව කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේද නැද්ද යන්න ලබන 30 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා. එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දෙවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරු නම් කර තිබුණා. අසත්‍ය ප්‍රචාර පතුරවමින් ජනතාව නොමගැවීමේ උත්සාහයක විපක්ෂය නිරත වන බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කරනවා. කොළඹදී අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණා. ආණ්ඩුවට විරුද්ධව විවිධ චෝදනා එල්ල කරනවා අපි දැක්ක පාර්ලිමේන්තුවේ. ඒක තමයි මාධ්‍ය අපි දැක්කේ ලොකුවට. දැන් අපි දැක්ක මේ කාන්තාවන් මේ රටේ ජනගහණයෙන් 52% කාන්තාව. මේ සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් ඊයේ කතා කරලා කිව්වා මේකට ආණ්ඩුව බද්දක්. සම්පූර්ණ අසත්‍යයක්. ආණ්ඩුව කිසිසේත් කාන්තාවන්ගේ ඒ සනීපාරක්ෂක තුවා සදා කිසිදු බද්දක් අලුතෙන් එක්කව කරලා නැහැ. ඒක පැහැදිලිව කියනවා මේ රටේ කාන්තාවන්ට කරපු නිග්‍රහයක්. අපිට මතකයි පහුගිය අවුරුදු 5 ආණ්ඩුව මේ රටේ ආර්ථික මර්මස්ථාන බදු දීපු හැටි. අපිට මතකයි හම්බන්තොට වරාය විකුණපු හැටි. 85යි 15යි. US මිලියන 900 ගානකට හම්බන්තොට වරාය වික්කේ 99 වැඩි කිරීම දෙකකට. අඩු ගානේ අපිට ඒ ඉදිකිරීම සඳහා අය කරපු මුදලවත් අපිට අය කරගන්න බැරුණා. ඒ දේපළවල වටිනාකම විතරක් බිලියන 5ක් US 85ක විදේශ රටවකට බලයක් දීලා අපි නැගෙනහිර පර්යන්තය අපේ ආණ්ඩුව කාලේ 2014 වෙනකොට 140ක් සංවර්ධනය කරලා අපි නැගෙනහිර පර්යන්තයේ දැවැන්ත සංවර්ධනය කරගෙන ගියා. හැබැයි 2019 යහපාලන ආණ්ඩුව තමයි ඉන්දියාවයි චීනයත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා මේ කටයුත්ත කරේ. ඒ නිසා අපිට සිද්ධ වුණා මේක සමතයකටපත් කරලා අසල්වැසි රටවල් අපිට තරහ කරගන්න බෑ. අන්තරත් එක කිවිසුම් අත්සන් කරන්න අවලංගු කරන්න බෑ. හැබැයි මේ රටට සාධාරණව මේ රටට හොඳ වෙන විදියට මේ කිවිසුම සකස් කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. මේක ලබා දෙන්නේ 51.49 51ක් ශ්‍රී ලංකා රජයට අයිතිය තියෙනවා. ඒ නිසා මොනම හේතුවකටත් අපි ලෑස්තිද මේ රටේ රාජ්‍ය සම්පත් තුට්ටු දෙකට විකුණන්න. අපි ලෑස්ති නැහැ මේ රටේ රාජ්‍ය සම්පත් 51ක් විදේශයකට දෙන්න. ඒ නිසා මේ සියල්ල ආරක්ෂා කරගනිමින් තමයි මේ වැඩ පිළිවෙල අපි කරලා තියෙන්නේ. ඒ නිසා රජය කිසිසේත් පෞද්ගලිකකරණයක් කරලා මේක වැඩි කොටස් වෙනත් රටකට විකුණන්න කටයුතු කරලා නැහැ. වැරදි මත මේගොල්ලෝ සමාජගත කරන්න හදනවා. යහපාලන ආණ්ඩුවෙන් ගිහිල්ලා අහන්න හම්බන්තොට විකුණලා තියෙන විදිය. කිසිම හිරිකිතක් නැතුව, කිසිම ලැජ්ජාවක් නැතුව හම්බන්තොට වරායට කරලා තියෙන දේ ගැන ඔවුන්ගෙන් තමයි අහන්න තියෙන්නේ. මේ ECT පර්යන්තය අවුරුදු 5ක් නිකන් තිබ්බා. ඩොලර් මිලියන් 300ක 400ක අපිට රටට ලැබිය යුතු ඒ වරප්‍රසාදය නැති කරපු ආණ්ඩුවක් පහුගිය ආණ්ඩුව. අපි ආයෝජකරි යම් මුදලක් ආයෝජනය කරන්න කියලා ඒ ආයෝජනය කරනකොට ඔහුට ඒ කොටස් මුදල ලැබෙන්න ඕන. අපි මේක දිනු කරනවා. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා නැවත පුරුදු සමාජය නොමග යැවීමේ පට්ටපල් බොරු කීපයක් කියනවා. එතුමා කියනවා ලංකාවේම උසාවිය වහලා. බෑ උසාවිය අරින්නේ ආණ්ඩුවේට සම්බන්ධ අයට අප ගන්න විතරයි. පට්ටපල් බොරුවක්. ලංකාවේම උසාවිය ඇරලා. බදුල්ලේ, බලංගොඩ, රත්නපුරේ මණ්ඩ කලපේ හැමතැනම උසාවිය ඇරලා. ඒ කොහෙවත් උසාවිය වහලා නැහැ. ඊළඟට තුමා කියන සමහර කාරණාත් පට්ටපල් බොරු. පිල්ලයන් මන්තුමාට විරුද්ධව තියෙන චෝදනාව තියෙනවා නම් ඒක අවුරුද්දක් ඇතුළත ප්ලේන්ට් එක ෆයිල් කරේ නැත්නම් අවුරුද්දකින් බේල් දෙන්න ඕනේ. හැබැයි අවුරුදු 5ක් එතුමාව හිරේ තියාගත්තා. රිමාන්ඩ් එකේ තියාගත්තේ ඇයි? එතුමා තිබිච්ච ආණ්ඩුවට විරුද්ධ දේශපාලනයක් කරපු නිසා. ඉතින් ඒක තමයි අධිකරණය නිවැරදි කරේ. ඒතකොට අධිකරණයට ඇඟිලි ගහලා තියෙන්නේ අපි නෙවෙයි. අධිකරණය ඇඟිලි ගහලා තිබෙන්නේ තියෙන හිටපු ආණ්ඩුව. දැන් අදිත් විරතුංග මැතිතුමාගේ ඒ නඩුව අරගත්තම ඒ නඩු තීන්දුව දෙන දවසේම ලංකාවේ ඉන්න සෑම නීති විශාරදයෙක්ම කිව්වා මේ නඩු තීන්දුව වැරදි කියලා. මොකද මේ නඩු තීන්දුව දෙන නඩුකාරයා නඩු තීන්දුව දෙනකොටම කියනවා ලලිත් විරතුංග මැතිතුමාට සහ පැල්පිට මැතිතුමාට ඒ ගනුදෙනුවෙන් කිසිම පෞද්ගලික වාසියක් නැහැ කියලා. එහෙම කියලා දෙන්නව හිරේ දානවා. එතකොට ඒ සමහර නඩුකාරවරුන්ට ටෙලිෆෝන් එකෙන් කතා කරලා සමගි ජන බලවේගයේම ඉන්න മന്ത്രിවරු නේද? ඔයාලට ප්‍රොමෝෂන් එක අරන් දෙන්නම් අරයව හිරේ දාන්න. ඔයාගෙන මම අද රෑ කතා කරන්නම් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට බය වෙන්න එපා කියලා කිව්වේ අපිද? එතකොට ඒ ටෙලිෆෝන් එකෙන් කතා කරලා දවස් දෙකක් තුනක් යනකොට ඒ අයට අවශ්‍ය නඩු තීන්දුව ලැබුණේ නැද්ද? එතකොට ඒ ඇඟිලි ගැසීම් දැන් නිවැරදි වෙනවා. අපේ ආණ්ඩුව අධිකරණ ඇඟිලි ගහනවා නම් ඉතින් එහෙනම් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමායිම බාර දුන්නු টොප් 10 ඒ චෝදනා ටිකට අපිට පුළුවන් පැය 24 න් ඒගොල්ලෝ අරන් අතුරු දාන්න. අපි ඇඟිලි ගහන්නේ නැහැ. 2015 අපේ රටේ මුදුන් මුල මරලා ආණ්ඩු බලය බලෙන් ලබාගෙන රට ඉතිහාසයේ නරකම තැනට තල්ලු කරගෙන ගිය කණ්ඩායම නැවත වාරයක් විවිධ මුහුණුවර වලින් කරලියට ඇවිල්ලා. රටේ රාජ්‍ය නායකයා, රටේ අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය, නිලධාරීන්, අධිකරණය තාම අපහසුතාවයට
පත්වන ආකාරයේ අතේ පැලවෙන බොරු දවස පුරාම පැල කරමින් ඉන්නවා. දේශීය සනීපාරක්ෂකතුවාවල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව දේශීය සනීපාරක්ෂකතුවා නිෂ්පාදකයින් පවසනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග කොළඹදී අද පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. පසුගිය රජය විසින් පනවන ලද 30%ක සනීපාරක්ෂකතුවා සඳහා වන බදු ප්‍රමාණය මෙවර අයවැයෙන් 15%කින් අඩු කර ඇතැයි එම නිෂ්පාදකයින් අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා. ඉතිරි ප්‍රමාණය 15% සෙස් බද්දක් ලෙස පැවතීම හේතුවෙන් වෙළඳපොළට නිකුත් කරන සනීපාරක්ෂකතුවා මිල ගණන් ස්ථාවරව පවතින බව මෙහිදී සඳහන් කෙරුණා. එමෙන්ම 2018 වසරේ පනවා තිබූ සනීපාරක්ෂකතුවා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 300ක ආනයන බද්ද නැවත පනවන මෙන් දේශීය නිෂ්පාදකයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉල්ලුමට සරිලන සැපයුම 100%ක්ම සිදු කිරීමට දේශීය නිෂ්පාදකයන්ට ඇති හැකියාව තුළ සනීපාරක්ෂකතුවා ආනයනය සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන කිසියම් විමර්ශනයකින් තමන් වරදකරු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ ජනාධිපති කොමිසම හමුවේ අද 8 වන දිනටත් සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා ඊයේ සහ අද සාක්ෂි දෙමින් දිගින් දිගටම කියා සිටියේ එම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශවල සියලු දෙනා වගකිව යුතු වූද ජනාධිපතිවරයා ලෙස තමන්ට කිසිදු වගකීමක් නොමැති බවයි. එහිදී හිටපු ආරක්ෂක ලේකම් හෙමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසුවා. මාවනල්ල බුදු පිළිමවලට පහර දීම වව් නැතිව පොලිස් නිලධාරීන් ඝාතනය වගේ සිදුවීම් වුණේ ඔබ 2018 ඔක්තෝබර් මෙරට තුළ ඇති කළ ව්‍යවස්ථා අර්බුදය තුළින් රට තුළ බිහි වූ ව්‍යාකූල තත්ත්ව නිසා බව මම ඔබට යෝජනා කරනවා. මමය පිළිගන්නේ නැහැ. ඒක මම තනිව ගත්ත තීරණයක් නෙමෙයි. ජනාධිපති නීතිඥයන් විද්වතුන් වගේම ගොඩක් පාර්ශව එකතු වෙලා තමයි ඒ සමයේ නීති රීති ගැසට් නිවේදන හැදුවේ. දැන් ඔබ ඒ තීරණය ගැනීමේ වගකීමත් වෙනත් අයෙකු පිට පටවන්න දහදන්නේ නැහැ. මම ගත්තු තීරණ හරි කියන තැන අදත් මම ඉන්නවා. ඒක දේශපාලනික තීරණයක්. ඉකුත් වසරේ අප්‍රේල් 8 වෙද්දී මෙරටට පැමිණ සිටි ඉන්දියා ආරක්ෂක ලේකම්වරයාව ඔබ මුණගැසුනේ නැහැ කියලා සාක්ෂි දීලා තිබෙනවා නේද? ඔව් මම එහෙම කිව්වා. හැබැයි මම හොයලා බලද්දී මම දැනගත්තා මම ඔහුව හම්බ වෙලා තියෙනවා කියලා. හරි. දැන් ඊයේ ඔබතුමා කිව්වා නේද ඉන්දියාවට ගියේ දරුවන් කී දෙනෙක් එක්කද කියලා මතක නැහැ කියලා. ඔබ ඊයේ ගෙදර ගිහින් මතක් කරලා බැලුවද? දරුවන් කී දෙනෙක් ඔබත් එක්ක ඉන්දියාවට ගියාද කියලා? ඔව් මම ගෙදර ගිහින් මතක් කළා. මට මතක් වුණා මාත් එක්ක දරුවන් 3 දෙනාම ගියා කියලා. දැන් ඔය කියන 2019 අප්‍රේල් 8 වෙනිදා උදෑසන ඔබතුමා පවත්වලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හමුවක්. දැන් ඕකට එද්දී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට අප්‍රේල් 4 විදේශ බුද්ධි තොරතුරු ලැබිලා තිබෙනවා. ඒ වෙද්දී ඒ තොරතුරු දැනගෙන සිටි එකම පුද්ගලයා ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබට ඒ තොරතුරු පිළිබඳව දැනුම් නොදීම බරපතල රාජකාරී පැහැරහැරීමක් නේද? රාජකාරී පැහැරහැරීමක් කියලා ඒකට කියන්න බෑ. අනික මේ ප්‍රහාරය වළක්වා නොගැනීම සහ මට ඒ පිළිබඳ දැනුම් නොදීම ගැන එක්කෙනෙකුට වගකීම පවරන්න මම පැකිලෙනවා. එහෙනම් ඔබ කියන්නේ මේ ප්‍රහාරය වළක්වා නොගැනීමට දඬුවම් කරනවා නම් වගකිය යුතු බොහෝ දෙනෙකුට දඬුවම් කළ යුතුයි කියන එක නේද? එහෙනම් මේකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුයි පොලිස්පති පූජිත් ජයසුන්දරයි විතරක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම අසාධාරණ නැද්ද? ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒක අසාධාරණයි කියලා ඔබතුමා පිළිගන්නවා නම් ඇයි මලල්ගොඩ කමිටු වාර්තාව එන්නත් කලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මේ ප්‍රහාරයට තනිව වග කියන්න ඕනේ කියලා ප්‍රසිද්ධියේ හංවඩු ගැහුවේ? ඒ කමිටු වාර්තාවයි මම කරපු ප්‍රකාශය අතර සම්බන්ධයක් නැහැ. මම එහෙම කළේ ප්‍රහාරයෙන් පස්සේ පැවති ආරක්ෂක කවුන්සලයේ සාකච්ඡා වෙච්ච කරුණු අනුවයි. මම ඔබට යෝජනා කරනවා මෙම සිදුවීමට අදාළව ඔබ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයාට දෝෂාරෝපණය නොකරන්නේ. ඔබ විදේශගත වීමට පෙර ඔහු ඔබට මෙවැනි දෙයක් විය හැකි බව කියා තිබුණා. ප්‍රහාරය වීමට පෙර දිනේ සහ ප්‍රහාරය සිදු වූ දින ප්‍රහාරයට පෙරත් මේ ගැන දැනුම් දීලා තිබුණු නිසා කියලා. ඒ අනුව ඔබ උත්සාහ කරන්නේ ඔහුට වගකීමක් නොපැවරීම තුලින් ඔබත් මේ සිද්ධියට අදාළ වගකීමෙන් මිදෙන්න බව මම යලි යලිත් යෝජනා කරනවා. මම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම එහෙම දැනගෙන ගියා නම් මම රටින් පැනලා ගියා වෙනවා. කිසිම දවසක මම එහෙම දැනගෙන හිටියනම් අවශ්‍ය පියවර නොගෙන පිට වෙලා යන්නේ නැහැ. හරි. මදුෂ් ඇල්ලීමේ ප්‍රශංසාව ජනාධිපතිවරයා හැටියට ඔබ ගත්තනේ. ඒ වගේම Tamanගේ පාලන කාලයේ සිදුවන මේ වගේ සිද්ධීන් වලත් වගකීම ජනාධිපතිවරයා හැටියට ඔබතුමා ගත යුතුයි නේද? මම එහෙම ප්‍රශංසාව ගත්තේ නැහැ. මට ලැබෙන්නෙම අප්‍රශංසාවනේ.
තවදුරටත් මම කියන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලෙස මට වගකීමක් ගන්න බෑ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන යම් පරීක්ෂණයකදී ඔබතුමා මේ ගැන දැනගෙන ඉඳලා වළක්වා ගන්න පියවර ගත්තේ නැහැ කියලා ඔප්පු වුණොත් ඔබට එරෙහිව යම් පියවරක් ගැනීම අසාධාරණ නෑ නේද? ඔව්, එහෙම ඔප්පු වෙනව නම් අසාධාරණයක් නැහැ. පෙරපාසල් අධ්‍යාපනයේ යළි ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. ඔත්පිංච අපි මේ වන විට පෙරපාසල් වලට ලැබෙන්නට අවශ්‍ය කරන කටයුතු ඉටු කරලා තියෙනවා. ඊළඟට පෙරපාසලේ ගුරුවරියට විතරක් දැනුවත් කරලා මදි. ඒ නිසා අපි දෙමව්පිය දැනුවත් කරන්නටත් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. පෙරපාසලට හෝ දිවාසිරකු මධ්‍යස්ථානයේට දරුවන් රැගෙන යන දෙමව්පියන්ට බාරකරුවන්ට පණිවිඩයක් කියලා මේ දේ අපි ඒ දෙමව්පියන්ට ලැබෙන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරමින් යනවා. ඊළඟට ගත්තන් පස්සේ COVID-19 පැතිරීම වැළැක්වීම වීමට මුල් ළමාවිය අධ්‍යාපන සහ රැකවරණ සේවා මධ්‍යස්ථාන සූදානම් කිරීම සම්බන්ධ වෙනම අපේ අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දීලා තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රධානම දේ තමයි අපි සීලු දෙනා එක මේසයකට ඇවිල්ලා විද්වතුන්, නිලධාරීන්, දේශපාලන අධිකාරී සීලු දෙනා එක මේසයකට ඇවිල්ලා අපි අවසාන තීන්දුව ගන්නවා. නිවාසවල ස්වයං නිරෝධායනය වන සෑම පවුලකටම සතිපතා අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබා දීමේ හැකියාව සොයා බලා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන ලෙස ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා. ඒ අද පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සම්මේලනයේදී සම්මේලනය අද පැවැත්වුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ හා එම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යම් අධීක්ෂණයක් කරන්න. දැනට මේ ඊයේ පෙරේදා කොළඹ තට්ටු නිවාසවල ජීවත් වෙන අය එදිනෙදා රස්සාව කරගෙන නැත්නම් මොකක් හරි කීයක් හරි හම්බ කරගෙන තමයි ජීවත් වෙන්නේ. පහුගිය දවස්වල උද්ඝෝෂණ කිහිපයක් තිබුණා. දැන් මේ ඒපල් 5000 මදි කියලා. ඉතින් ඒක සාධාරණ වෙනවා. ඒ නිසා බලන්න හිතලා සතිපතා ආහාර මල්ලක් දැන් ප්‍රධාන දේ ආහාරනේ. ආහාර මල්ලක්වත් ලබා දීමේ වැඩපිළිවෙලකට ස්ටැක් කළ යෝජනා කළා. කැබිනට් මණ්ඩලය රෝගය විශාල වශයෙන් පැතිර යාම යම් කිසි තරමකට සීමා කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ අනුගමනය කරපු ඒ උපක්‍රම නිසා යම් තරමකට මහ ජනතාව අතරින් සමහර කොටසක් යම් කිසි අපහසුතාවයකට පත් වෙන්නේ නැති. නමුත් රජයක් විදියට ඒ අය ගැන බලන්න පුළුවන් උපරිම උත්සාහය ඒ සඳහා යොදවන්න ජනාධිපතිතුමාත් ඒ වගේම කාර්ය සාධක බලකාත් කටයුතු කරා. ඒ අනුව තමයි ඒ ස්වයං නිරෝධායන වෙන හැම පවුලකටම රුපියල් 10000ක් වටින සහන මල්ලක් ඒ හැම පවුලකටම ලබා දෙන්න තීරණය කළේ. මොනතරම් සල්ලි තිබුණත් බඩු ගන්න එළියට යන්න බැරි නම් ඒ අය ගැන අපිට බලා ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ ඒ සම්බන්ධයෙන් රාජකාරී භාර අමාත්‍යවරුන් සියලු දෙනාම කිසිම පැකිලීමක් නැතුව ඒ අවශ්‍ය මුදල් අරමුදල් තමුන්නාන්සේලා වෙත ලබා දීලා ඒ යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න වැඩ කටයුතු සිද්ධ කරා. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහොඩේ. රාමඤ්ඤ නිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් අමරපුර මහා උත්තරීතර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස නාහිමියන් අද බැහැදුටුවා. ඒ ගල්කිස්ස ධර්මපාලාමාරාමේදී අභිනව මහානාහිමියන්ගේ ප්‍රථම හමුව මෙයවීම විශේෂත්වයක්. මඩකලපුව පුන්නේ කුඩා ප්‍රදේශයේ ආයෝජන ප්‍රවර්තන කලාපයක් ඉදිකිරීමට නියමිත භූමිය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙහි භූමි ප්‍රමාණය අකර 200කට අධිකයි. කලක් තිස්සේ වසා දමා තිබූ වාලාචේන කඩදාසි කම්හලේ වර්තමාන ක්‍රාකාරීත්වයේද අමාත්‍යවරයා පරීක්ෂා කළා. ප්‍රදේශයේ පවතින පානීය ජල අර්බුදයට කඩිනම් පිළියම් ලබා දීම කෙරෙහිද වීරවංශ මහතාගේ අවධානය යොමු වුණා. රාජ්‍ය අමාත්‍ය එස් ව්‍යාලේන්ද්‍රන් මහතා ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක්ද මේ අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සහ ලිට්‍රෝ ගෑස් ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ලිට්‍රෝ ගෑස් ප්‍රධාන කාර්යාලයේදී ඊයේ අත්සන් කෙරුණා. මේ යටතේ සමෘද්ධිලාභීන්ට ගෑස් සිලින්ඩර් අඩු මිලකට පහසු ගෙවීමේ ක්‍රමය යටතේ සපයා දීමට නියමිතයි. අවබෝධතා ගිවිසුමට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත සහ
සහ සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් අත්සන් තැබුවා. මිනිපේ ව්‍යාපාරයේ වී ගොවීන්ට මහකන්නේ සඳහා අවශ්‍ය පොහොර ලබා දීමට පියවරගෙන තිබෙනවා. ව්‍යාපාරය යටතේ හෙක්ටයාර් 15000කට අධික භූමි ප්‍රමාණයක වී වගාව ක්‍රියාත්මකයි. මහනුවර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 45කදී බෙදා දීමට නියමිත පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3800ක්. කළුතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට මහකන්නේ සඳහා පොහොර ලබා දීම අවසන් අධීරයේ පවතිනවා. දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 13600ක්. පොහොර මෙට්‍රික් ටොන් 3000ක් බෙදා හැරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ මැරීන් බලකායට අනුයුක්තව මූලික මැරීන් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 4 දෙනෙකු සහ නාවිකයන් 50 දෙනෙකු ඊයේ විසිර ගියා. ඒ ත්‍රිකුණාමලයේ සාම්පූර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේදී. උත්සවයේ පැවැතුනේ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් ඇඩ්මිරාල් රුවන් පෙරේරා මහතාගේ සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගයේවත් LPL 2020 ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වෙනවා. සියලු තරඟ පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී. තරඟාවලිය සඳහා කණ්ඩායම් 5ක් සහභාගී වෙනවා. ඒ කොලම්බෝ කිංස්, දඹුල්ල වයිකිංස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජෙෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම්. දේශීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයන් මෙන්ම විදේශ පිටියේ ක්‍රීඩකයන්ද මෙම තරඟාවලියට එක්ව සිටීම විශේෂත්වයක්. තරඟාවලියේ සමාරම්භක උත්සවය හෙට පස්වරු 6:50ට පැවැත්වෙන අතර පළමුව තරඟය සඳහා සහභාගී වන්නේ කොලම්බෝ කිංස් සහ කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම්. තරඟාවලියේ අවසන් තරඟය දෙසැම්බර් මාස 16 වෙනිදා පැවැත්වීමට නියමිතයි. සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. ආයුබෝවන්.